නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අපමාදේන සම්පාදේත උතුම් සදහම් පිළිසඳර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් රැගෙන අද දවසෙත් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. පළමුවෙන් අපි හැමදෙනාම ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒත් එක්කම අපට අනුකම්පාවෙන්ම අද දවසෙත් මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩමවා වදාළ පූජනීය මහා සංඝරත්නයේ හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව ස්විස්තරලන්තයේ පදිංචි පින්වත් නිලානි සල්ගමුව මහත්මිය තමයි සදැහැති දායකත්වයේ දරන්නේ. ඒ පින්වත් මහත්මිය ප්‍රධාන පින්වන්ත හැමදෙනාමත් පින්වන්ත ඔබ හැමදෙනාමත් දයාවෙන් ඒක රාශි කරගෙන අපි සූදානම් වෙනවා සදහම් පිළිසඳර පවත්වන්න. ඉතින් අප සමග කැටුව පැමිණෙන්න. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි මහා පුරුෂ ලක්ෂණ ගැන ඔබ වහන්සේ අපට ගිය සතියේදී පහදා වදාලා අද දවසෙත් ඒ උතුම් අනුශාසනා සවන් දෙන්නේ. ඒ අනුශාසනාවට සවන් දෙන්න අපි සූදානමින් සිටිනවා. අවසරයි ස්වාමීනි කරුණාවෙන් අනුශාසනා කරනසේක්වා. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තිරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. කාරුණික පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි කතා කරමින් හිටියේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේගේ ආශ්චර්යය. එහෙමයි. මේ වගේම මේ දහමක තියෙන අසිරිය. එහෙමයි ස්වාමී. ඒතකොට මේ දහම තමයි අපේ ශාස්ත්‍රඥ වහන්සේ ගුරුතනතුරේ තියාගෙන ආවේ සසරේ. එහෙමයි. මේ දහම ගැන විශ්වාසයෙන් මේ දහමයි පුරුදු කළේ. මහ පොළොව අතහැරියා. යුතුයකම ඉටු කළා. ගෙවල් දොරවල් අතහැරියා. යුතුයකම ඉටු කළා. පිරිස අතහැරියා. යුතුයකම ඉටු කළා. එහෙමයි. අසිරිය ඒකනේ. එහෙමයි ස්වාමී. අසිරිය. ඒ අතහැරීමෙන් ධර්මයටම තැනදිදී ධර්මයේම දජය කරගෙන ධර්මයේම සරණ කරගෙන මේ ගුණධර්මම පිළිසරණ කරගෙන අහෝ මේ සසරේ වැඩි යම් උතුමෙක් සිටීද මෙතුවක් කල ඒ වෙන කවුරුත් නොව අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එහෙමයි ස්වාමී. ඒ සම්බුදු බයි බෝධිසත්ව චරිතයට පවා යම් කෙනෙක් පැහැදුනාද ඒ පැහැදුණු අය පවා දෙවියන් අතරට ගියා. එහෙමයි ස්වාමී. කන්තකස්සේ පැහැදුනේ තාම කෙලෙස් සහිත ගිහි ගිදර වසන බෝසතාණන් වහන්සේ තමයි පැහැදුනේ. එහෙමයි. ඒතර ඒ උත්තමයට පැහැදිලා තමයි දෙවියන් අතර ගියේ. එහෙමයි ස්වාමී. අසිරිය. ඉතින් අද ඔබට මම කියලා දෙන්නේ දෙවෙනි මහා පුරුෂ ලක්ෂණය පිළිබඳ. හෙට්ටා පාදතලේසු චක්කානි. පාදයන්නේ යටිපතුලේ චක්‍ර ලකුණු පිහිටලා තියෙනවා. එහෙමයි ස්වාමී. එතකොට හරි පුදුමයි. එතකොට මේ මහා පුරුෂ ලක්ෂණයක් තමයි එතකොට අපි දැන් අද යුගයේ සමහරලාට ඔය සිරිපතුල් වල යට මම දැකලා තියෙනවා විවිධ දේවල්. එහෙමයි. ලාංඡන පිහිටවන පිහිටලා තියෙනවා. නමුත් බලන්න මේ බුද්ධ වචනේ තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ මොහ මඩලින් වදාළ වචනේම තියෙනවා මහා පුරුෂයාගේ යටිපතුලේ තියෙන චක්‍ර ලකුණු. එහෙමයි ස්වාමී. ඒ චක්‍ර ලකුණු කියන්නේ මොනවද? අර මේ ධර්ම චක්‍ර හැඩේ ඊලාංඡන තමයි තියෙන්නේ. එහෙමයි. ඒක විස්තර කරනවා මහණෙනි යම් හේකින් තථාගතයන් වහන්සේ පූර්ව ජාතියේදී පූර්ව භවයේදී පූර්ව සිටි තැන්වලදී මිනිස්ය වූයේ බොහෝ ජනයාට සැප ලබා දෙන්නේ විය කියන. තේරුණා නේද? ඒ කියන්නේ නිතර එන මිනිස්සුන්ගේ හැමතිස්සෙම සැපේ බැලලා සමහර කන්න දෙන්නේ නැති, බොන්න දෙන්නේ නැති, අඳින්න දෙන්නේ නැති, ගෙවල් දොරවල්, යාන වාහනේ පහසුකම් හදලා දෙන්නේ නැති, සොරුන්ගේ බය දුරු කළා කියලා කියනවා. එහෙමයි. අද කල්පනායි දැන් හිතා ගන්න පුළුවන් නේ මිනිස්සෙක් නේ තව මිනිස්සෙකුට කෑම බීලා කොච්චර දුෂ්කරවද දෙන්නේ නැහනේ. එහෙමයි. ගෙවල් වලට ආවත් මේ නැති බැරි කෙනෙක් ඉල්ලගෙන පුදුම විදියට වෙහෙසටපත් කරලා කෑම ටිකක් දෙන්නේ. මේ කන මිනිස්සයට මේක සැපයක් නේද කියලා අදහසක් ඔළුවට අද මිනිස්සුගේ ඉන්නේ නැහැ.
එහෙමයි. ඇයි හිඟමනේ යන්නේ මොකක් නිසාද? ඇයි හම්බ කරන්න බැරිද? කොච්චර දේවල් අහනවද? එහෙයි ස්වාමීනි. කොච්චර දේවල් අහනවද? එහෙයි. මේ හිත කියන්නේ පුදුම අසත්පුරුෂයි නේද? එහෙමයි ස්වාමීනි. හිතා ගන්න බෑ ඒක. අහන්න දෙයක් නැහැනේ තමන් ගාවට පිනක් කරගන්න කෙනෙකුට සැප දෙන්නනේ අවස්ථාවල් ලැබිලා තියෙන්නේ. එහෙමයි. නැද්ද? එහෙමයි ස්වාමීනි. ඒක නේනම්. සැප ලබා දෙන්නේ විය සොරුන්ගෙන් වන බය දුරු කළේය කියන. ඒකත් සැපයක් නේ. සොරුන්ගෙන් වන බය දුරු කළා කියනවා. අමනුෂ්‍ය බය දුරු කළා කියනවා. එහෙමයි. එහෙනම් බය කියන එක හිතවලින් දුරු කළ සංසාරේ පුරාවට. ඒකත් එතකොට විශේෂ ගුණයක්. එහෙමයි. ධාර්මික ආරක්ෂාව සැලසුවා කියනවා. તો ධාර්මික ආරක්ෂාව සලසනවා කියලා කියන්නේ මහත්තයා දැන් මෙහෙමයි. දැන් මිනිස්සෙක් දැන් ඉන්න ප්‍රදේශේ සත්තු මරන්න දෙන්නේ නැත්තා. මිනි මරන්න දෙන්නේ නැහැ. ඒ රටේ ඒ ප්‍රදේශයේ ඉන්න මිනිස්සුන්ට බයක් නැහැ. දන්නව තම මැරෙන්නේ නැහැ කියලා. ඒකෙන් ආරක්ෂාව සපයලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. හොරකමක් මේ ප්‍රදේශේ වෙන්න දෙන්නේ නැහැ. ඒකට මේ මිනිස්සු බය නැතුව ඉන්නවා. මේ ප්‍රදේශේ හොරකමක් වෙන්නේ නැහැ. ඒතකොට දස කුසලයේ කාලේ දස කුසලයේ මේ ප්‍රදේශයේ මිනිස්සු පිහිටුවලා නම් ඉන්නේ. ඒතකොට මේ ප්‍රදේශයේ මිනිස්සුන්ට බයක් නැහැ. හරි එහෙනම් මේ ප්‍රදේශයේ කිසිම හොරකමක් නැහැ. මේ වැරදි කාම සේවනයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙමයි. රවට්ටන්නේ කේලම් කියන්නේ එහෙනම් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන අදහස මේ මිනිස්සු ධාර්මික ආරක්ෂාව සපයනවා. ස්වාමීනි දස කුසලයේ සමාදන් කරවීම කියන දේ අර්ථවත් වෙනවද? එතන ඒ ටිකේ තියෙනවා ඇති. එහෙමයි ස්වාමීනි. දැන් දස කුසලේනේ දැන් මේ ලෝකේ මිනිස්සෙක් සමාදන් කරවන්න පුළුවන් තැන දස කුසලේනේ. එහෙමයි. ඒ දස කුසලයේ සමාදන් කළාට පස්සේ ඒතර ඒ ප්‍රදේශයේ ඉන්න මිනිස්සුන්ට ඒ මුල් කරගෙන බයක් ඇති ගැනීමක් නැහැ. එහෙමයි. දන් දෙන්න සමාදන් කරනවා නම් ඒතර අනිත් මිනිස්සු නැති බැරි මිනිස්සුන්ට දන් දෙනවා. එහෙමයි. එතකොට වෛරය ක්‍රෝධය දුරු කරන්න කියලා උගන්වනවා නම් ඒතර අනිත් මිනිස්සු බය නැහැ දන්නෝ මේ කට්ටිය තරහින් අගතියට යන්නේ නැහැ. එහෙමයි. ඉරිසියාවෙන් අගතියට යන්නේ නැහැ. දේශයෙන් අගතියට යන්නේ නැහැ. ඒතර බයක් නැහැනේ මහත්තයා එතකොට. එහෙමයි. දැන් අපිට ඒක තියෙනවනේ. දැන් අපි අපේ සංඝයාත් එක්ක අපිට ඉන්නකොට අපිට බයක් නැහැ. ඇයි? දන්නවා අපේ සංඝයාට තියෙන බුදුරජාණන් වහන්සේ පනවපු ගුරුදේවයන් වහන්සේ අපිට ඒක ඉස්මතු කරලා දීලා තියෙනවා. එහෙමයි. මොකද මේ පැවිදි කෙනෙක් වුණාට පස්සේ මෙහිම කරුණු ටිකක් තියෙනවා. එහෙමයි. මේ ටික වුණොත් එහෙම පැවිද්ද නැති වෙනවා. මේ ටික වුණොත් එහෙම මේ භික්ෂු භාවය නැති වෙනවා. එහෙමයි. පිරිසිදු භික්ෂුවක් වෙන්නේ නැහැ. එහෙයි. එතකොට අර භික්ෂුවට අර අනිත් භික්ෂුන් වහන්සේලා අතර ඉන්න බයක් නැහැ. ධාර්මික රැකවරණයක් තියෙනවා. හරිම අසිරිමත්. අසිරිමත්නේ. එහෙමයි. දැන් බලන්න ගෙදරක දෙමව්පියන්ට දරුවෝ එළියට බැස්සට පස්සේ අද යුගයේ නම් බයක් නැද්ද කොයි වෙලාවෙ මරයිද? කොයි වෙලාවෙ දරුවගේ සතු දෙයක් හොරකම් කරයිද? කොයි වෙලාවෙ ළමයා වැරදි කාම සේවනයකට පෙළඹීද? එහෙමයි. කොයි වෙලාවෙ බොරුකාරයෙකුට රැවටෙයිද? කොයි වෙලාවෙ ළමයා මත්පැන් දෙයකට හරි එහෙම නැත්නම් ඩ්‍රග්ස් වලට පෙළඹෙයිද කියලා බයක් නැද්ද? එහෙමයි ස්වාමීනි. ඒතර මේ බය අද දෙමව්පියන්ට තියෙනවනේ. ඒතර පැවිදි වෙච්ච අයගේ දෙමව්පියන්ට ඒ බය නැහැනේ. ඇයි? ඒ පරිසරයෙන් ඈත් වෙලා ඉන්නේ. එහෙමයි ස්වාමීනි. ධාර්මික ආරක්ෂාව තියෙනවා. එහෙමයි. අසිරිමත් ඒක. මේ වගේ ධාර්මික ආරක්ෂාව සැලසුවා කියන එමෙන්ම බොහෝ දෙනාගේ සුව පහසුව සැලසුවා කියනවා. එහෙමයි ස්වාමීනි. පිරිවර හා එක්ව දන් දුන්නා කියලා කියනවා. පිරිසත් එක්ක එකතු වෙලා මොකද වෙන්නේ? දන් දුන්නා කියලා කියනවා. එහෙමයි. එහෙනම් මොනවද කරපු දේවල් ටික බොහෝ ජනයාට සැප සලසා දීලා තියෙනවා. ඒ වගේම තමයි සොර බය, අමනුෂ්‍ය බය දුරු කරලා තියෙනවා. ධාර්මික ආරක්ෂාව සලසලා දීලා තියෙන බොහෝ කාලයක් සසරේ. ඒ වගේම බොහෝ දෙනාගේ සුව පහසු සලසලා දීලා තියෙනවා. පිරිසත් එක්ක එකතු වෙලා දන් දීලා තියෙනවා. පිරිසත් එක්ක එකතු වෙලා දන් දීලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. එතකොට මේක කර්මයක් දිනු කළා. යහපත් කර්මයක්. පුණ්‍ය කර්මයක්. කුසල කර්මයක්. එහෙමයි. තව පැත්තකින් කියනවා නම් ධර්මයක්. එහෙමයි. එතකොට මේවා පුරුදු කළාට පස්සේ මොකද වෙන්නේ? ඒවා සසරේ පුරාවට බලවත් කළා ඒ කෙනා මැරුණට පස්සේ කොහෙද යන්නේ? දෙවියන් අතරට යනවා. දෙවියන් අතරට ගියාට පස්සේ මොකද වෙන්නේ? දෙවියන් අතරදී කරුණු 10කින් බලවත්. එහෙමයි ස්වාමීනි. කුමද්ද කරුණු 10? ආයුෂ, ඒ වගේම වර්ණ, සැප, බල, අධිපති බව කියන කරුණු පහත්. ඒ වගේම තමයි ඉෂ්ඨකාන්ත මනාව. ඒ කියන්නේ ඇහැ ගාවට මහත්ය ලස්සන රූපයක් හැමතිස්සෙම පේන තියෙනවා කියන්නේ ඒක පිනක්. එහෙමයි ස්වාමීනි. කනට හැමතිස්සෙම ඉෂ්ඨකාන්ත මනාව ශබ්ද අහන්න ලැබෙනවා කියන්නේ පිනක්.
එහෙමයි. නාසයට ඉෂ්ඨකාන්ත මනාප ගඳ සුවඳක් ලැබෙනවා කියලා කියන්නේ පිනක්. දිවට ඉෂ්ඨකාන්ත මනාප රස ලැබෙනවා කියන්නේ පිනක්. එහෙමයි ස්වාමීනි. කයට ඉෂ්ඨකාන්ත මනාප පහස ලැබෙනවා කියන්නේ පිනක්. හරි අසරිමත්. එහෙමයි ස්වාමීනි. පිනක් එතකොට. ඒතර පිනෙන් තමයි ටික උපද්දලා දෙන්නේ. පිනෙන් ඒ ටික උපද්දලා දෙනවා. ඒතර බුදුරජාණන් දේශනා කළා මෙන්න මේ ටික ලබලා දෙවියන් අතර වාසය කළ යම් දවසක මනුලොවට පැමිණෙයිද ඒ මහා පුරුෂයා අන්නාවට පස්සේ මොකද වෙන්නේ? මනුලොවදී ලබනවා කියනවා යටිපතුල්ලේ චක්‍ර ලකුණු පිහිටලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. එහෙනම් මනාකොට පිහිටි පාදයේ චක්‍ර ලකුණු තියෙනවා. ඒ චක්‍ර ලකුණු ගැන විස්තර කරද්දී තියෙනවා ඒ හැම චක්‍ර ලකුණකම අර 1000ක් තියෙනවා කියනවා. එහෙමයි ස්වාමීනි. එහෙනම් මනාකොට මට හිතෙනවා දැන් මේ බුද්ධ දේශනාවට අනුව අපි සිරිපතුල් සමහර අය මම දැකලා තියෙනවා හදනවා ලස්සනට එහෙමයි. පිත්තල වලින් කැටයම් කරලා. එහෙමයි. ඊළඟට සමහර අය රෙදි වල මහනවා. එහෙමයි ස්වාමීනි. ඒකට මේ කාරණේ තේරුම් ගත්තොත් හරි වටිනවා. එහෙයි ස්වාමීනි. හැබැයි මේ චක්‍ර ලකුණු වල අර 1000ක් තියෙනවා කියනවා. එහෙයි. අද අපිට මේ අර 1000ක් මේ චක්‍ර ලකුණු කම්බන්න ගියොත් එimhe හරි ප්‍රශ්නයක් වෙනවා. එහෙමයි. නමුත් අපිට යම් ප්‍රමාණයකට අපි හරි ඒකට ඒක අපිට හිතා ගන්න බැරි විශ්මිත විදියට පිළිටන්නේ ඒක. එහෙමයි ස්වාමීනි. මහා පුරුෂය කියලා කියන්නේ ඒක තමයි ඉතින්. එහෙමයි. ඊළඟ විස්තර කරනවා යටිපතුලි චක්‍ර ලකුණු පිහිටනවා කියනවා දහසක් අර ඇති නිම් වලලු සහිත නැබ සහිත සියලු අයුරින් පරිපූර්ණ වූ චක්‍රයෝ පිහිටන්නා වූය කියනවා. එහෙමයි ස්වාමීනි. මේ විදියට දැන් මේ ලකුණු ලැබමින් ගිහි ගෙදර වාසය කළොත් මොකද වෙන්නේ? ධාර්මික වූ ධර්ම රාජ වූ චක්‍රවර්ති රජ බවට පත් වෙනවා කියලා කියනවා. එහෙමයි. චක්‍රවර්ති රජ බවට පත් වෙනවා. රජ වුණාට පස්සේ කුමක් ලබයිද? ඉස්සෙල්ලා මේ පුරුෂ ලක්ෂණ දිකෝ රජ වුණාට පස්සේ මේ කිසි කෙනෙකුට මඩින්න බෑ. සුපතිට්ඨිත පාද. එහෙමයි. චක්‍ර ලකුණු පිහිටියොත් එහෙම ඒ කෙනාට රජ වුණාට පස්සේ මොකද වෙන්නේ? මහා පරිවාර සම්පatti. එහෙමයි ස්වාමීනි. මහා පරිවාර සම්පatti. මොකද වෙන්නේ? මහා බ්‍රාහ්මණයන්, ගෘහපතියෝ, නිගම ජනපද වැසියෝ, ගණකයෝ, මහා මාත්‍යෝ, බල ප්‍රධානියෝ, දොරටුපාලයෝ, අමාත්‍යෝ, රාජපිරිස, ගම්මුලා දෑනියෝ, රජුගෙන් යැපෙන කුමාරවරු යනාදී මහා පිරිවර ඔහුට ලැබෙනවා කියලා කියනවා. එහෙමයි ස්වාමීනි. රාජ්‍ය බවට පත් වූ විට මේ ලබයි කියනවා. ඉතින් ගිහි නික්ම පැවිදි වුණොත් එහෙම මොකද වෙන්නේ? ලෝවසා ඇති මෝහ පටල ඉවත් කළ අරහත් සම්මා සම්බුදු බවට පත් වෙනවා. එහෙමයි. එතකොට මේ දේවල් අහන්න නැවත අපේ හිත රැඳෙන්න ඕන කොතනද? ගුණයක. ගුණයකට ආස කරන්න ඕන. පිනකට ආස කරන්න ඕන. අනිත් මනුෂ්‍ය වර්ගයාගේ සැපේ වෙනුවෙන් කැප වෙන්න කැමැත්තක් ඇති කර ගන්න ඕන. එහෙමයි ස්වාමීනි. අනිත් මනුෂ්‍ය වර්ගයාගේ බය දුරු කරන්න තමන්ට පුළුවන් විදිහේ කටයුතු කරන්න මහන්සි ගන්න ඕන. එහෙමයි ස්වාමීනි. දැන් තමන්ට පුළුවන් සමහරවිට බය දුරු කරනවා කිව්වම අනිත් අයගේ පිරිත් කියන්න පුළුවන් තමන්ට. එහෙමයි ස්වාමීනි. එහෙම නේද? එහෙයි. බෝරජාණන් වහන්සේ වන්දනා කළා ඒගොල්ලන්ට ඒකේ ආශිර්වාදයේ තියෙන වටිනාකම කියලා දෙන්න පුළුවන් තමන් දන්න අයට. එහෙමයි. චෛත්‍යයක් වැඳලා පිරිත් කියරීමෙන් තමන්ට ලැබෙන රැකවරණය ඇති කළ දෙන්න පුළුවන් තමන්ට ගිහිල්ලා උදව් කරලා ඉවර වෙලා. එහෙමයි. ඒ වගේම තමයි අපිට පුළුවන් බොහෝ දිනාට සුව පහසුව සැලසෙන දේවල් වලට උපකාර කරන්න පුළුවන්. එහෙමයි. ඉස්සර මට මතකයි පුංචි කාලේ අපි පාරේ කිලෝමීටර ගණන් පයින් යනවා. යනකොට පින්තාලි ලොකු මැටි මුට්ටි තියෙනවා. එහෙමයි ස්වාමීනි. මැටි මුට්ටි වල වතුර පුරවලා සමහර කට්ටිය අයිනෙන් තියලා තියෙනවා පාරේ යන මිනිස්සුන්ට වතුර බොන්න. එහෙමයි ස්වාමීනි. අසිරිමත්. ස්වාමීනි මේ පුණ්‍ය චේතනාව හරිය මේ අපිට අහනකොටත් අපේ හිත සුවපත් සුවපත් වෙනවා. දැන් අද නම් ඒව නෑ නේද? එහෙමයි සර්. අද නම් ඒව නෑ. අර මේ ඒවයින් බැහැර වුණා ටික ටික අපි දන්නේම නැතුව. දන්නේම නැතුව. පොඩි දණ්ඩක් අරගෙන ඒ දණ්ඩේ කෙලවරේ අර මිල්ක් මේ ටින් තියෙන්නේ. එහෙමයි ස්වාමී. ඒ සැමන් ටින් නැත්තම් තියෙන්නේ. ඒක මේ සෝදලා ඒක අරකට ඉස්තුරු කරලා ගහලා එහෙමයි. ඊට පස්සේ ඒක උඩින් තියලා තියෙනවා. එහෙමයි ස්වාමී. ඊට පස්සේ එක්කෙනෙක් අරගෙන අරකින් වතුර ගන්නවා අනිත් එක්කෙනාගේ දෝතර දානවා බොන්න. එහෙමයි ස්වාමී. අද නම් ඒව මාත්‍රයක් දකින්න නෑ මං හිතන හැටියට. එහෙමයි ස්වාමී. ස්වාමීනි ආයේ මේ පොල් ගස් වෙන් කරලා තියෙනවා මේ කුරුම්බ ගෙඩියක් හරි බීලා යන්න කියලා. බීලා යන්න කියලා. එහෙමයි. ඊට සමහර කුඹුරු වල මම දැකලා තියෙන සමහර තාත්තලා
මේ කුඹුරු වල ලියද්දක් දෙකක් අතාරිනවා සත්තුන්ටම කියලා. එහෙමයි ස්වාමීනි. ඊළඟට ඒ කාලේ මට හොඳට මතකයි අපි කුඹුරු වල අස්වැන්න ගත්තට පස්සේ අපේ ඇස් දෙකෙන් දැකලා තියෙන දෙමව්පියෝ මුල්ම මේ කවර එකට පුරවනවා මේක පින් සලකලා. එහෙමයි ස්වාමීනි. ඒක නැති බැරි කෙනෙකුට දෙනවා. එහෙම නැත්නම් ගොඩාක් දුරට ගොඩක් අය දෙන්න කැමතිලා තියෙන්නේ. ගමේ පන්සලට පූජා කරනවා. එහෙමයි ස්වාමීනි. පොල් මේ දැන් සත්කොල්ලේ ප්‍රදේශේන පොල් ගහක් වෙන් කරලා තියෙනවා ස්වාමීනි මේ පිනට කියලා. පිනට පන්සලට. පන්සලට. එහෙමයි හරි ස්වාමීනි. පුදුමයි. අර ඒ වගේ සිද්ධි ඒ කාලේ තිබුණා. එහෙමයි. අනිත් අයගේ සැපේ වෙනුවෙන්. එහෙමයි ස්වාමීනි. සමහර අය ඉන්නවා අදටත් ඉන්නවා සමහර පඩිය ගත්තට පස්සේ පඩියෙන් කොටසක් වෙන් කරලා තියෙනවා දෙමව්පියන් වෙනුවෙන්. එහෙමයි ස්වාමීනි. කොටසක් වෙන් කරන සමහර කට්ටිය චෛත්‍යයක් හදන හැටි. එහෙමයි. ස්වාමීනි දැන් අපි මේ ශ්‍රද්ධා මාධ්‍ය ජාලය පවත්වාගෙන යන්නෙත් එහෙම ධර්ම දාන වෙන්න පිණිස වෙන් කරගන්න පිරිස වෙන් කරන අරමුදලෙන් ස්වාමීනි. ඒකනේ. එහෙමයි. මට මතකයි මම ඕස්ට්‍රේලියාවේදී ඔය කාරණේ කියලා පිරිසක් එහෙම සල්ලි එකතු කරලා තිබ්බා. එහෙමයි. මම ඊට පස්සේ ඕස්ට්‍රේලියාවෙන් ආවට පස්සේ එද්දි මට කිව්වා මම කොහොත තියාගෙන ඉන්න මම ලොකු පිනකට යොමු කරන්නම් කියලා. ඊට පස්සේ ඒ අයගේ සල්ලි ඔක්කොම එකතු කරලා මම කුටියල විශාල ලස්සන කුටියක් හදුවා සංඝයා උදෙසා. එහෙමයි ස්වාමීනි. සංඝයා උදෙසා කුටියක් හදලා පූජා කළා. එහෙයි. ඒ කාලයක් තිස්සේ එකතු කරපු සල්ලි මිනිස්සුන්ගේ ලැබෙන පඩියෙන් සමහර අය දවස් ගානේ දාලා සල්ලි. එහෙමයි ස්වාමීනි. දවස් ගානේ අපි තුමු කැටයක් අරගෙන රුපියල් දානවා කියලා. එහෙමයි. අවුරුද්දක් දෙකක් දැන් ආර්ය මහා සංඝයා උදෙසා කියලා ඒ චේතනාවෙන් දැම්මු මහත්ය කොච්චර වටිනවද? එහෙමයි. එහෙම නැත්නම් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී නාමයට කියලා චෛත්‍යයක් හදන්න හරි බෝරජානන් වහන්සේ නමක් බෝධිකරයක් හදන්න රාම වැටක් හදන්න හරි එහෙමයි. ඒතර බුදුරජාණන් වහන්සේ පරිභෝග කරන වස්තුවක් විදියට හරි හිතලා කල්පනා කරලා එහෙම දානවා නම් වෙන් කරනවා නම් එහෙමයි ස්වාමීනි. ඊට දෙමව්පිය හොයාගෙන යන සුදුසු පිරිසක් කියන දෙමව්පිය වෙනුවෙන් වෙන් කරනවා නම් එහෙම එහෙමයි. නේද? එහෙමයි. ඒතර බලන්න අද දරුවෙකුට දෙමව්පියන්ගේ ගුණ තේරෙන්නේ නැහැ නේ. දැන් කල්පනා කරලා බලන්න අද යුගයේ නම් සාමාන්‍යයෙන් ළමයි කියලා කියන්නේ මහත්තයා අවුරුදු 30ක් විතර ගෙදරම පෝෂණය වෙන්නේ. එහෙමයි. ඒතර තුන් වේලම කන්න දෙන්නේ අම්මයි තාත්තයි. එහෙමයි. අවුරුදු 30ටම. එහෙමයි. ඇඳුම් අඳින්න දෙන්නේ අම්මයි තාත්තයි. එහෙමයි. අර ගෙදර පහසුකම් තමන්ට පුළුවන් හැටියට සපයන දෙමව්පියෝ. එහෙමයි. නමුත් අවුරුදු 30 වෙද්දිත් මුලින් අමතක වෙන්නේ කවුද? එහෙමයි ස්වාමීනි. බලන්නකෝ ඒ අසත්පුරුෂ බව. එහෙයි. තමන්ට බොහෝ උපකාර කරපු කෙනා රැකලා මතක නැති වෙලා යනවා. එහෙමයි. තමන් ලාමක දෙයකින් තමන් තෘප්තිමත් කරනවා නම් යම් කිසි කෙනෙක් දවසක් අරක ජීවිත කාලෙක මතක හිටිනවා. අර කරපු උපකාර ටික අමතක වෙනවා. එහෙමයි ස්වාමීනි. පුදුම මේ මානසිකත්වයේ කියන එක අසත්පුරුෂයි. ඉතින් මේ අසත්පුරුෂ භවයෙන් බොහෝ යට වෙලා තියෙන්නේ. මං හිතන්නේ ඒවත් එක වෙන්නේ සමහර ළමයි ඉගෙන ගත්ත ගමන් දෙමව්පියෝ අමතක වෙනවා. උදව් කරපු අය අමතක වෙනවා. එහෙයි. රැකියාවක් ගත්ත ගමන් අමතක වෙන්නේ ඉස්සෙල්ලා උපකාර කරපු කට්ටිය. අර ලාමක දේ රැකගෙන යන්න උපකාර කරන කට්ටිය ජීවිත කාලේ මැරෙනකම් ඉන්නවා. එහෙමයි. ඒතකොට ඒ කෙනා වැළඳගෙන තියෙන්නේ අසත්පුරුෂ භවයි. එහෙමයි. ඒ කෙනා මැරෙන්නේ එතකොට අසත්පුරුෂයට කැමැත්තෙන්. එහෙමයි ස්වාමීනි. ඊළඟට ජීවිතේ වැළඳගන්නේ අසත්පුරුෂයමයි. ස්වාමීනි තමන් තුළ මේ ආවර්ජනයක් සිද්ධ කරගනිමින් සිහියට පැමිණෙනවා නම් තමන් මේ අසත්පුරුෂ බව තමන්ට එකතු වෙලා තියෙනවද කියන කරුණ පිළිබඳව අපිම කලී කරගන්න පුළුවන් සෑහෙන වටනවා. එහෙමයි ස්වාමීනි. තමන්ටම තමන් ප්‍රතිවීක්ෂා කරලා බලන්න පුළුවන් මහත්තයා. එහෙමයි. තමන් බලන්න පුළුවන් සත්පුරුෂයන්ට තමන්ගේ හිතේ තැනක් තියෙනවද? එහෙමයි. ඊළඟට සත්පුරුෂ ධර්මයකට තමන්ගේ හිතේ නැමෙන ගතියක් තියෙනවද? එහෙමයි. ඊළඟට කල්පනා කරලා බලන්න පුළුවන් මේ තමන්ට උපකාර කරපු අයටද වැඩිපුර තමන්ගේ හිතේ තැනක් තියෙන්නේ උපකාර අඩු අයටද? එහෙමයි. ශ්‍රේෂ්ඨ දෙයකින් අනුග්‍රහ කරපු කෙනාටද තමන්ගේ හිතේ වැඩිපුර තැනක් තියෙන ලාමක දෙයකින් අනුග්‍රහ කරපු කෙනාටද? එහෙමයි ස්වාමීනි. ඉතින් අර්ථවත් දේවල් වලින් අනුග්‍රහ කරපු කෙනාට තමන් වැඩිපුර මේ නැඹුරුවක් දක්වන්නේ අර්ථවත් නැති දේවල් වලින් තමන්ට අනුග්‍රහ කරපු කෙනාටද? එහෙමයි. කියලා තමන්ගේ හිත දිහා තමන්ට ප්‍රතිවීක්ෂා කර බලන්න පුළුවන් නම් තමන්ටම තේරුම් ගන්න පුළුවන් තමන් සත්පුරුෂද තමන් අසත්පුරුෂද කියලා. ස්වාමීනි අඩුම තරමින් අපිට කෝල්ලයක් දීලා හරි කතා කරන්න පුළුවන් නම් තමන්ගේ ජීවිතය නගා සිටවන්න උදව් උපකාර කරපු කෙනෙකුට කොච්චර වටිනවද? වචනයකින් හරි නේද? එහෙමයි. ඉතින් ඒවා හරි ඉතින් අඩුයි මහත්තයා. එහෙමයි. ඒක අපි කොච්චර කිව්වත් අසත්පුරුෂට හිතට ඒක වදයක්. එහෙමයි ස්වාමීනි. අසත්පුරුෂ සත්පුරුෂ හිතට ඒක සැපයක්. එහෙයි. කෙලෙහි ගුණ සිහි කරන එක සැපයක්. එහෙමයි. තමන්ට කරපු උපකාරයට ප්‍රත්‍යුපකාර කරන එක සැපයක්. එහෙමයි. ඒක සත්පුරුෂ හිතට සැපයක් ඒක. එහෙමයි ස්වාමීනි. අසත්පුරුෂ හිතට ඒක මහා වදයක්. එහෙමයි. ඒකයි මේ පස්සේ තියෙන්නේ. එහෙමයි. අනේ ස්වාමීනි තව කාරණාවක් විමස ගන්න හිතන අර පින්තාලිය පිහිටවපු ගැන
ඒ කරුණත් එක්ක සිහිපත් වෙච්ච දෙයක්. දැන් පින කරනකොට වතුර ටිකක් කවුරු හරි බීලා යන්න ඕන කියන අදහසින් අපි ඒ පින කරනකොට කරුණාව මුදිතාව ඒ සිත සුවපත් කරන ධර්ම. දැන් තව කෙනෙක් අර දුක් පීඩාව විඳගෙන දාඩිය දාගෙන ඉනකොට ඒ පීඩාව නැති කරන අදහසින් කරන්නේ. එහෙමයි ස්වාමීනි. ඒක කාරුණික බවනේ තියෙන්නේ. ඒතට එයා වතුර ටික බීලා සුවසේ ඉන්නවනම් ඒ සැපේට තියෙන කැමැත්තනේ තියෙන්නේ. එහෙමයි. ස්වාමීනි දැන් කිසියම් විදිහකට අපේ පරිභෝගයේ පිණිස ලෝකේ ලස්සනම නිවාසය නැත්තම් අපිට පරිභෝගයේ පිණිස දේවල් එකතු කරනකොට අපේ හිතේ පරිද්දෙන් මේ අර මේ මෘදු කාරණා වැඩියන්නේ නැහැ. වැඩියන් පටන් ඒකනේ. එහෙමයි ස්වාමී. ඉතින් කෙනෙකුගේ ජීවිතේ දැන් සමහර කට්ටිය ඉන්නවනේ මතකයි මේ සෑයවල වල මල් පුදන්න මල් තියලා තියෙනවා. එහෙමයි. මට මතකයි මම අඟුලිමාල සෑයේ අසුපේ ඉන්න කාලේ එහෙමයි. මම උදේ පාන්දර නැගිටලා මම කුටියෙන් එනකොට අපේ සමහර ස්වාමීන් වහන්සේලා පුටුවක් තියලා ට්‍රේ එකක් තියලා අර ට්‍රේ එක උඩ මල් හඳුන් කූරු තියලා තියෙනවා කැමති කෙනෙක් අරගෙන ගිහින් සෑය වන්දනා කරනවා. එහෙමයි ස්වාමීනි. එහෙමයි ස්වාමීන් වහන්සේලා. එහෙමයි. ඒතර මේ ලස්සන හුරු වෙන්න පුළුවන් කාරණාවක් ඒක නේද? දැන් තමන් පූජ්‍ය ස්ථානයකට ගියාට පස්සේ කැමති කෙනෙක් මේ හඳුන් කූරු පුදත්තා. එහෙමයි ස්වාමී. කැමති කෙනෙක් මේ මල් පුදත්තා. එහෙමයි. කැමති කෙනෙක් මේ පැන් අනුභව කරත්තා කියලා වතුර බෝතල් ටිකක් තියන්න පුළුවන්. එහෙමයි ස්වාමී. කෑම ගිහින් තියන්න පුළුවන් කැමති කෙනෙක් මේ කෑම ටික අත්තා. එහෙමයි. ඊළඟට ධර්ම ග්‍රන්ථ ගිහින් තියන්න පුළුවන් කැමති කෙනෙක් බලත්තා කැමති කෙනෙක් අරන් යත්තා. එහෙමයි ස්වාමී. හරි ලස්සනයි නේද? හරිම ලස්සනයි. එතකොට Tamanට මේ වගේ දේවල් හිත ලස්සනට කරන්න පුළුවන් නම් එහෙමයි. බුද්ධ ශාසනය දියුණු වෙනුවෙන් හොයා බල Tamanට කටයුතු කරන්න පුළුවන් නම් විශේෂයෙන්ම ස්වාමීනි අපේ පුංචි දූ දරුවන්ට මේ නිවසේ කිරියම්මට කිරියත්තට වුණත් එපරිද්දෙන් උදව් කරන්න පුළුවන් ආච්චිලා සීයලට නේද? එහෙමයි ස්වාමී. මම සමහර දන්න සමහර ළමයි ඉන්නවා. ඒ වගේ ගෙදර ඉන්න ආච්චිලා සීයලට ගිහින් විටින් විට අඩු ගානේ මහත්තයා ගිහින් කෙනෙක් එක්ක ටිකක් වෙලා කතා කර ඉන්නව නම් ඒකට මහත්තයා කියන්නේ ප්‍රිය වචනෙන් අනුග්‍රහ කරනවා. එහෙමයි ස්වාමී. මේ ලෝකේ සතර සංග්‍රහ වස්තු කියලා දෙයක් තියෙනවා මහත්තයා. එහෙමයි. ඒතර සතර සංග්‍රහ වස්තු කියලා කියන්නේ දානය විතරක් නෙවෙයි. ප්‍රිය වචනේ. එහෙමයි. කෙනෙක් ගිහිලා ප්‍රිය වචනේ පොඩ්ඩක් කතා කර ඉන්නවා. සමහර ආච්චිලා සීයලට ප්‍රධානම අවශ්‍ය දේ තමයි වෙන මොකක්වත් නෙවෙයි කතා බහ කියන එක. එහෙමයි. ආච්චිලා සීයලට. ඒක තන වැටලා ඉන්න කට්ටියනේ මහත්තයා. එහෙමයි. ඒතර දැන් වෙනද සාමාන්‍ය බලන්න දැන් තරුණ කාලේ අපි හරිය මේ ඇවිදලා වැඩ කර අපි මානසික වර හට ගන්න ලෝකය අපි අමතක කරලා ඉන්නේ. අපිට පීඩාව තේරෙන්නේ නැහැ. යම් දවසක එක තැනට වැටුණට පස්සේ අර මානසික ලෝකයෙන් තමයි මිදෙන්න බෑ කියලා තමයි තේරෙන්නේ. එහෙමයි. ඉතින් මානසිකව හට ගන්න ලෝකයේ කිමිදි ක්‍රෝධයෙන් වෛරයෙන් මැරිලා යන්නේ වයස ගොඩක් අය. එහෙමයි. අසනීප වෙච්ච කට්ටිය. එහෙමයි ස්වාමී. ඒතර ඒ ඇයිට තියෙන ලොකුම දෙයක් තමයි මොකද්ද? ගිහින් ටිකක් වෙලා සුහදවත් දැන් හොඳම දේ තමයි මෙහිම. සමහරට ඒ කියන ධර්මය අහන්න පුළුවන් කේ ආස කෙනෙක් නම් පුටුවක් අරගෙන වාඩි වෙලා දහම් පොතක් කියනවා අරයට ඇහෙන්න. අපි වෙන කතාවක් සමහර අය ඉන්නවා දැන් සමහර තැනකට ගිහිල්ලා කතා කරන්නේ ඒ කතාවට පැටලෙන්න තේරෙන්නේ නැහැ. එහෙමයි ස්වාමී. තේරෙන්නේ නැත්නම් කරන්න හොඳ පුළුවන් තමයි මේ ලස්සන දහම් පොතක් ගත්තා. නේන මම මේ දැන් ලස්සන අපේ ලොකු සංස්ලීප ඔය ජාතක පාළිය ලස්සනට ලියලා තියෙනවා ධම්මපදේ ලියලා තියෙනවා. බොහොම ලස්සන තේරුම් ගන්න පුළුවන් විදිහට. දැන් මහා මේක පත්තරේ තියෙනවා. එහෙමයි. කෙනෙකුට අරගෙන ගිහිල්ලා අරක අහගෙන ඉන්න කියවනවා. එහෙමයි. නැත්නම් තමන් අහපු දහම් කරුණක් කියලා දෙනවා. නැත්නම් ඒ කෙනාගෙන් දහම් කරුණක් අහනවා. එහෙමයි. ඉස්සෙල්ලම කළ යුත්තේ එතනිනුයි. මොකද එතකොට ඒක තමයි වටිනම දේ. ඒ කතා බහ අතර ප්‍රිය වචන අතර වටිනම දේ තමයි සද්ධර්මය මුල් කරගෙන ඇති වෙන සංවාදය. එහෙමයි ස්වාමීනි. විවාද නෙවෙයි කතා බහ. එහෙමයි ස්වාමී. ඊට පස්සේ එහෙම නැත්නම් මහා වංශය කියවන්න පුළුවන්. එහෙමයි. මහා ඒතර පිනට ආස හිතෙනවා. රජවරු මේ කරපු පින්කම් දැක්කට පස්සේ මහත්තයා. එහෙමයි. ඊට පස්සේ එහෙම බැරි නම් සාමාන්‍යයෙන් අතීතයේ කරපු පින්කම් ගැන අහනවා. මොනවද කළේ? කියලා. එහෙම තමන් කරපු පින් ගැන කියනවා. ඔව්. නැත්තම් හොඳම දෙයක් තමයි ගොඩක් අයට දැන් වයසට ගියාට පස්සේ සුගතිය ගැන කියලා දෙනවා. මේ ජාතුරු මහරජකේ මේ වගේ, තාවතින්සි මේ වගේ, නිම්මාන රත්‍රි මේ වගේ. මෙහෙම පින් කළොත් මෙහෙම යන්න පුළුවන්. දැන් සමහරට ඒ කියලා ඒ කෙනාට ඒ වෙලාවේ ඉඳගෙන Tamanට කරන්න පුළුවන් දෙයක් හැඟෙනවා කියලා දැනෙනවා. ඒක වර්ණනා කරලා සුගතිය ගැන කියලා දෙනවා. එහෙමයි ස්වාමීනි. එහෙනම් එකතන වැටිච්ච කෙනාට තමයි දන් දෙන්න යන්න බෑනේ. ඒ කෙනාට පිරික් කියන්න පුළුවන්. එහෙමයි. මල් පහන් පූජා කරන්න පුළුවන්. එහෙනම් ඒක වර්ණනා කර සුගතිය ගැන කියලා දෙනවා. එහෙමයි. ඒ කතා බහ අර කෙනාට මහා ලාභය. එහෙමයි. ඒ කෙනාට මහා සැපය. එහෙමයි. දැන් අපි මේ දැන් බණපද කියනකොට මහත්තයා මේ බණපද දැන් කී දෙනෙක් අහගෙන හිත සූපත් කරගන්න ඉන්නවද? එහෙමයි. පිනට ආස කරන කොච්චර කට්ටිය ඉන්නවද? එහෙමයි. ඉතින් අපි මේ ධර්ම දේශනාවකින් මේ හැම දෙයකටම අනුග්‍රහ කළා වෙනවා.
එහෙමයි ස්වාමී. සැප ලබා දෙන්න අනුග්‍රහ කළා වෙනවා, බය දුරු කරගන්න අනුග්‍රහ කළා වෙනවා, ධර්මයෙන් ආරක්ෂා සැලසුවා වෙනවා, සුව පහසුව සැලසුවා වෙනවා. එහෙමයි මේ ස්වාමී. හැමදේම දුන්නා වෙනවා. එහෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කළා ඔන්න රජ බවට පත් වුණාට පස්සේ ඔන්න ඒ විදියට දේවල් ලැබනවා කියනවා. කවුද රජ බවට පත් වුණා? මහා පිරිවර. කවුද මේ පිරිවර? බ්‍රාහ්මණයෝ, ගෘහපතියෝ, නිගම ජනපදවැසියෝ, ගණකයෝ, මහාමාත්‍යයෝ, බලප්‍රදානියෝ, දොරටුපාලයෝ, අමාත්‍යයෝ, රාජපිරිස, ගම්මුලා දෑනියෝ, රජුගෙන් යැපෙන කුමාරවරු යනාදී මහා පිරිවර ලබන්න සුදුසුකම් ලබනවා කියනවා. එහෙමයි ස්වාමීනි. දඟලන්න ඕනේ නැහැ. එහෙයි. ඉතින් ගිහිගෙයින් නික්ම පැවිදි වුණොත් මොකද වෙන්නේ? ලෝවසා ඇති මෝහ පටල ඉවත් කළ අරහත් සම්මා සම්බුදු බවට පත් වෙනවා කියලා කියනවා. එහෙමයි. එතකොට විස්තර කරන බුදුවරයෙක් වුණාට පස්සේ කුමක්ද ලබන්නේ? මහා පිරිවර ලබනවා කියන. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ පිරිවර ලබන්න තියෙන දේ තමයි මොකක්ද එහෙනම්? සැප ලබා දීමයි, බය දුරු කිරීමයි, ඒ වගේම ධාර්මික ආරක්ෂාව සැලසීමයි, සුව පහසුව සැලසීමයි, දම්පැන් පූජා කිරීමයි පිරිසෙක් එකතු වෙලා. එහෙමයි ස්වාමීනි. ශාස්ත්‍රුන් වහන්සේගේ ලබන පිරිවර සම්පatti විස්තර කරන භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා. දැන් අතන මම දැක්ක මහත්තයා සක්විති රජතුමා මහ පොළොව මහ මුහුදු සීමා කරගත්තු මහ පොළොවටම අධිපති වුණත් මනුස්ස ලෝකයේ අයගේ තමයි ඔක්කොම ලබන්නේ. එහෙමයි ස්වාමීනි. නමුත් සම්බුදු වුණාට පස්සේ මිනිස්යන් ඉක්මවා ගිහපු දෙවියන්ගේ පරිවාර සම්පatti ලබනවා. එහෙමයි ස්වාමීනි. දෙවියෝ, මිනිස්සු, අසුරයෝ, නාගයෝ, ගාන්ධර්වයෝ ඔක්කොම. එහෙමයි ස්වාමීනි. දැන් ඒකනේ පින් මහත්තයා දැන් එදා භාග්‍යතුන් වහන්සේ සම්බුදු බවට පත් වෙලා මුචලින්ද ඒ ගස යට ඉන්නකොට හරි පුදුමයි සතියක් වැස්සනේ. එහෙමයි ස්වාමීනි. මුචලින්ද නාගරාජයනේ මහත්තයා මේ ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට සෙවන සැලසුවේ. එහෙමයි ස්වාමීනි. වැස්සෙන් අවුවෙන් පීඩාවක් නොවේවා කියලා. එහෙමයි. කොහොමද පින ඉදිරියේ දන ගහන්න හැටි මිනිස්සු, දෙවියෝ, අසුරයෝ, නාගයෝ, ගාන්ධරයෝ. එහෙමයි ස්වාමීනි. මම අර ළඟදී මම මහත්තයට කතාවක් කිව්වා අපි අර අනුත්තරී සූත්‍රය කියලා දෙනකොට සමහර මිනිස්සු 3 මාසෙ යනවා පිටිපස්සෙන් දන් දෙන්න කියලා කරත් වෙනවා. එහෙමයි ස්වාමීනි. කොහොමද දන් දෙන්න පිරිවරාගෙන ඉන්න හැටි? එහෙයි. සිව්පසයෙන් අනුග්‍රහ කරන පිරිවරාගෙන ඉන්න හැටි. එහෙමයි ස්වාමීනි. ඊළඟ බලන්න භාග්‍යතුන් වහන්සේගේ ධර්මානුශාසනාව දෙව් මිනිස් ලෝකයා අතර ඒ අයුරින්ම පවත්වන්න ධර්ම සේනාධිපතින් වහන්සේ නමක් පහළ වෙනවා. එහෙමයි ස්වාමීනි. ශාස්ත්‍රුන් වහන්සේගේ ඉරදිය දෙව් මිනිස් ලෝකයාට පවත්වන්න ඊට සමාන ඊට ආසන්න එහෙමයි ස්වාමීනි. හැකියාවක් තියෙන ඉරදි ප්‍රාතිහාර්යයෙන් අග්‍රේශ්වර තව ශ්‍රාවකයන් වහන්සේ නමක් පහළ වෙනවා. එහෙමයි ස්වාමීනි. ඒතර අද මහත්තයා දැන් මේ අපි මේ පටිගත කරන ඒවා අද මේ තාක්ෂණෙත් එක්ක ඔක්කොම පටිගත වෙලා තියෙනවනේ. එහෙමයි. තාක්ෂණික උපකරණ වල තුල. එහෙමයි. දැන් එතකොට දැන් මේ ධර්මයේ කියද්දී මේ අයගේ හිත් මඩල වල තුල නෙවෙයි මේ ඉතුරු වෙන්නේ. මේ තාක්ෂණික උපකරණ තුලයි හැදෙන්නේ ඒවා. එහෙමයි. ඒ කාලේ මේ තාක්ෂණික උපකරණ ඉක්මවාගේ උත්තමයෙක් හිටියා. අපගේ ආනන්දයන් වහන්සේ. අහෝ වසරේ තථාගතයන් වහන්සේ අවුරුදු 45ක් පුරාවට දේශනා ශ්‍රීමුව මඩලින් වදාළ යම් ධර්මයක් ඇද්ද? අහෝ ඒ සියලු 82000ක් ධර්මස්කන්ධයත් ශ්‍රාවකයන් වහන්සේ දෙවිලාගේ 2000 ධර්මස්කන්ධය කියන 84000ක ධර්මස්කන්ධේ එකම සිත් මඩලක දරාගෙන හිටියා කියලා කියන අසරිමත් ආනන්දයන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේ ඒ වගේ ශ්‍රාවකෙක් හිටියා. අග්‍ර උපස්ථායක. එහෙමයි ස්වාමීනි. හරිම අසිරිමත්. මේ පුණ්‍ය බලේ මහත්තයා. එහෙයි ස්වාමීනි. ඊළඟට අනිත් පැත්තෙන් සක්දිවිඳු, අනිත් පැත්තෙන් නාගයෝ, ගාන්ධරයෝ භාග්‍යතුන් වහන්සේ හිත පැහැදිලා හිටියා. යන තැන මහත්තයා ওই දුෂ්කර ක්‍රියා කරන කාලේ දෙවිවරු පිරිවරාගෙන ඉඳලා තියෙන මහා සීනාත් සූත්‍රය කියවත් තේරෙනවා. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ පොඩ්ඩක්වත් ආහාර නොගෙන ඉන්න කල්පනා කරනෝනේ. එහෙමයි. ඒතර දෙවිවරු ඇවිල්ලා කියනවා ආහාර නොගත්තොත් එහෙම දිව්‍ය ඕජස් ඇතුළු කරනවා කියනවා මේ මහමහරහා. එහෙමයි. ඉතින් ඒ නිසා මේක කරන්න එපා කියනවා. ඒතර බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා මම දැන් එහෙම තීරණයක් අරගෙන ලෝකෙට ප්‍රතිඥා දුන්නොත් මම ආහාර ගන්න නැහැ කියලා දෙවිවරු මෙහි දිව්‍ය ඕජස් ඇතුළු කරනවා නම් ඒක බොරුවක් කියනවා. එහෙමයි. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේට ඒක නොකර ඉන්න බෑ එතකොට දැන් ඒක. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ කටයුතු කරන්න බෑ ඒ ආහාර නොගෙන ඉන්නවා කියන කටයුතු කරන්න බෑ. දෙවිවරු අනිවාර්යෙන් අනිත් පැත්තෙන් අර කරනවා. එහෙමයි. ඉතින් ඒ නිසා ඒකට අතාරිනවා. එහෙමයි ස්වාමීනි. සම්පූර්ණ ආහාර නොගෙන ඉන්න එක අතාරලා දානවා. එහෙයි.
හරිම අසරිමත්. ඊට පස්සේ බලන්න ওই විදිහට මහා පරිවාර සම්පත්තිය ලැබෙනවා කියන බුදුරජාණන් වහන්සේ ළඟට ලස්සන ගාථා ටිකක් දේශනා කරනවා. බොහෝ පෙර පූර්ව ජාතීන් මිනිස්සු වූයි බොහෝ ජනයාට සැපසැලසුව නිසා. සොරබිය අමනුෂ්‍ය බිය දුරු කළ නිසා, ධාර්මික ආරක්ෂාව සැලසූ නිසා ඒ කර්මයෙන් දිව්‍යයන් අතරට ගියා කියනවා. දිව්‍ය සැපේ ඇලී වාසය කළ ඒ මහෝත්තම මනුලොවට එද්දී සිරිපතුලේ චක්‍ර ලකුණු පිහිටියා කියලා කියනවා. එහෙමයි. ඒ චක්‍ර ලකුණු පිහිටි මේ මහෝත්තමය රාජමාලිගාවට පැමිණි මහා පුරුෂ ලකුණු ගැන දන්න ඒ බ්‍රාහ්මණය ඇවිල්ලා කිව්වා කියනවා මේ කුමාරයා නම් සියලු සතුරන් මඩින කෙනෙක් වෙනවා කියලා කිව්වා කියනවා. එහෙමයි ස්වාමීනි. එසේහි සලකුණු වශයෙන් යටිපතුලි හාත්පස නිම්මල්ලු සහිත චක්‍ර ලකුණු පවතින්නේ ඒ නිසයි කියලා ඒ බ්‍රාහ්මණය කිව්වා කියනවා. එහෙමයි. ඒතර බලන්න දැන් ඉස්සෙල්ලකින් කිව්වා කිසි කෙනෙකුට මඩින්න බැරි ගුණයක් පුරුදු කළා. එහෙමයි. මෙතන කියන්නේ මහා පරිවාර සම්පatti දියුණු කරන ලබන ගුණයක් දියුණු කරලා. එහෙමයි. එතකොට දැහැමිව අනසක පවත්වන පෘථුවියම පාලනය කරන කෙනෙක් බවට පත් වෙනවා කියලා කිව්වා කියනවා. එහෙමයි ස්වාමී. ඔහුට අනුගත වූ ශාස්ත්‍රීයයන් මහා යසස් ඇති මහා පරිවාර සම්පත්තිය ලැබෙනවා කියලා ඒ බ්‍රාහ්මණයෝ දා කිව්වා කියනවා. හැබැයි මේ බ්‍රාහ්මණයෝ කිව්වට මේ බ්‍රාහ්මණයෝ දන්නේ නැහැ මොකද්ද මේකට හේතුව. එහෙනම් මේ හේතුව පැහැදිලි කරන්නේ අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එහෙමයි. ඉතින් මෙමදු ලකුණු ඇති පැවිදි වන්නේ නම් නුවණින් යුතුව නෙක්ඛම්මේ ඇලී වසන්නේ වේ. එහෙනම් හරි පුදුමයි. එහෙනම් මේ නයිස්ක්‍රම්‍ය ජීවිතයකට ආවට පස්සේ ඒකේ සතුටින් සුවසේ ඇලී වසන කෙනෙක් ඇත්නම් පෙර සසරේ මොනව කරපු කෙනෙක්ද? බොහෝ ජනයට සැප දීපු කෙනෙක්. බය දුරු කරපු කෙනෙක්. ආරක්ෂාව සලසපු කෙනෙක්, ධාර්මික පිරිවර එකතු වෙලා දන් දීපු කෙනෙක්. එහෙමයි. දෙවියෝ, මිනිස්සු, අසුරයෝ, යක්ෂයෝ, රාක්ෂයෝ, ගාන්ධර්වයෝ, නාගයෝ, පක්ෂීන්, සිව්පාව් මහා පිරිවර ඇතිවන්නේ දෙවියන් මිනිසුන් විසින් පුදන ලද්දේය. අනුත්තර වූයේ මහා යසස් ඇති මහා පිරිවරින් යුක්ත වන්නේය කියලා ඒ බ්‍රාහ්මණයෝ දා කිව්වා කියනවා. එහෙමයි. එහෙනම් අපි නැවත සිහිපත් කරගමු. එහෙනම් ඊට අදාළ ගුණ සම්පත්තිය මොකද්ද? බොහෝ ජනයාට පුළුවන් තරම් කල්පනා කර කර සැප දීලා. එහෙමයි ස්වාමී. ඊළඟට සොර බය, සතුරු බය, අමනුෂ්‍ය බය කියන එක හිතලින් තුරන් කරලා. එහෙමයි ස්වාමී. ධාර්මික ආරක්ෂාව කියන එක සලසලා දීලා තියෙනවා. බොහෝ දිනාගේ සුව පහසු සලසලා දීලා තියෙනවා. එහෙමයි. පිරිවර එකතු වෙලා දම්පැන් පූජා කරලා තියෙනවා. එහෙමයි. එතකොට ඒ සසර පුරාවට ඒ දියුණු කරපු ගුණය දෙවියන් අතර ගියත් තමන් ආරක්ෂා කළා. මනුලොවට එද්දිත් තමන් ආරක්ෂා කරන කරුණක් බවට පත් වුණා. එහෙමයි. ඉතින් අපට මේ ලැබුණු උතුම් මානුෂ්‍ය ජීවිතයේ පින්වත්නි අපට මෙතරම් ගුණ සම්පත් පිරු මහෝත්තමී ගැන ආයෙත් අහන්න ලැබෙනවා නම් අහන්න ලැබෙන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ගැන පමණයි. එහෙමයි ස්වාමීනි. වෙන කෙනෙක් ගැන ආයි වෙන කිසි කෙනෙක් එවන් ගුණ සම්පූර්ණ කරන්නේ නැත. එහෙමයි. එන සසර පුරාවට ඒ ජීවිතේ සිහිකපත් කළත් අපට පහදින්න තියෙන්නේ බෝසත් චරිතය ගැන. එහෙමයි ස්වාමීනි. මේ ජීවිතයේ උපදවාගත්තු සම්බුදු බලය ගැන අපිට ඇහුවොත් එහෙම සම්බුදු බලය කියලා කියන්නේ මහත්තයා අවබෝධය ගැන ඇහුවොත් එහෙම. එහෙමයි. ඒතර අවබෝධයෙන් අතරින් රජ බවට පත් උනේ කවුද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එහෙමයි. බුදුරජාණන් වහන්සේ කියන එකෙන් අර්ථවත් වෙනවා. එතකොට මේ බුදු කියන එකෙන් අදහස් වෙන්නේ අවබෝධය කියන අදහස. එහෙමයි ස්වාමීනි. તો මේ රජාණන් කියලා කියන්නේ එතකොට මේ සියලු දෙව් මිනිස් සත්‍යයටම අග්‍ර බවට පත් වෙච්ච කෙනාට. එතකොට එහෙනම් අවබෝධයේ රජාණන් වහන්සේ කවුද? ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එතකොට ඒ කියන ගුණේ සමේ දිනු කර ගැනීම පිණිසත් අර සසර පුරාවට දිනු කළා වූ මහා ගුණ සම්පatti ටික තමන්ගේ ජීවිතයට අනුග්‍රහ කළා. එහෙමයි. එහෙනම් මේ නෙක්ඛම්ම සෝයක් අත්විඳින්න කැමති කෙනා ඊළඟ අනිත් පැත්තෙන් කල්පනා කරලා බලන්න ඕන. නෙක්ඛම්ම සෝයක් අත්විඳින්න කැමති කෙනා එහෙනම් මේ කියන ගුණ සම්පatti යම් ප්‍රමාණයකට තමන්ගේ ජීවිතය තමන් දිනු කරගත්තොත් අදාද පුහුණු කරගන්න ඕන. පුහුණු කරගත්තොත් එහෙම. එහෙමයි ස්වාමී. නෙක්ඛම්ම සෝයකට කැමති කෙනා ඊළඟට සසරේ සැප විඳින්න කැමති කෙනා. එහෙමයි ස්වාමී. සසර දුකින් ඈතර වෙන්න කැමති කෙනාට එහෙනම් මේ අපිට තේරෙනවා තමන් රැස් කරන පිනමයි කුසලයමයි ගුණයමයි තමන්ට අනුග්‍රහ කරන්නේ වෙන කිසි දෙයක් නෙමෙයි. ඉතින් ඒ නිසා මේ ලැබුණු ජීවිතේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයේ වියකෙන් ඉස්සෙල්ලා
අපි මහන්සි ගන්න ඕනේ මේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ බෝසත් කාලයේ තිබිච්ච ගුණ සම්පත්තිත් සම්බුදු බවට පත් වුණාට පස්සේ සම්බුදු බලයේ තිබිච්ච අසරිය සිහි කළා. ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ දිවිහිමියෙන් සරණ යනවා කියලා නිතර නිතර උදේ හවස හිතා ඉන්න පුළුවන් නම් එවන් සම්බුදු උත්තමයන් වහන්සේ නමක් අවබෝධ කරපු ධර්මයේ විතරයි මම සරණ කරගන්නේ කියලා ඒ ඉගැන්වීම විතරයි මම සරණ කරගන්නේ කියලා Tamanට අදහාගෙන නිතර නිතර සිහි කර කර ජීවිතේ පුදාගෙන ඉන්න පුළුවන් නම් ඒ වගේම තමයි Tamanට පුළුවන් නම් ඒ භාග්‍යතුන් වහන්සේ සරණ ගියේ ශ්‍රාවක පිරිසක් ඇද්ද? ඒ මහෝත්තමයෝ විතරයි මම පිරිසක් විදියට අදහාගන්නේ සරණ කරගන්නේ පිහිට කරගන්නේ කියලා Tamanට හිතා ඉන්න පුළුවන් නම් Tamanගේ ජීවිතේ Taman පිහිට පිළිසරණ තියෙන කෙනෙක් විදියටයි මැරෙන්නේ. ඉතින් මේ අදිෂ්ඨානේ වීරියෙන් තමයි ඇති කරගන්න තියෙන්නේ. මොකද ඒකට හේතුව වෙන්නේ අපි සසර පුරාවට මේ වගේ උත්තම දෙයකින් නෙමෙයි රැකවරණයක් හෙව්වේ. ලාමක දෙයකින් රැකවරණයක් හොයලා ඒ වගේ පීඩිත වෙච්ච මනසකින් ඉන්න මේ කෙනෙකුට තමයි සමහර විට මේ ධර්මය ලැබෙන්නේ. එහෙමයි ස්වාමී. ඒතර ඉවන් ධර්මයක් ලැබුණත් අර උත්තම දේ තුල හිත පිහිටනවා කියන එකේ උත්තම දේ තුල විශ්වාසයක් ඇති වෙනවා කියන එක සාමාන්‍යයෙන් වෙනවා හරිම අඩුයි. එහෙමයි. ඉතින් ඒ නිසා ඒක වීරියෙන් බොහොම උත්සාහයෙන් කරගන්න ඕන දෙයක්. ඒකයි බුදුරජාණන් දේශනා කළේ මේ ධම්මක දියුණු කරගන්න අවශ්‍ය ප්‍රධාන දෙයක් තමයි වීරිය උත්සාහය කියන එක. එහෙමයි. ඉතින් ඒ නිසා අපි ආශිර්වාද කරනවා මේ පින්වත් සියලු දෙනාටම ඒ උතුම් වීරිය දියුණු කරගන්නට වාසනාව සැලසේවා කියලා සාදු සාදු සාදු. ඉතින් අපට අනුකම්පාවෙන් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ධර්මය අද දවසෙත් අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ පවසා වදාලා අපි හැමදෙනාම පූජනීය මහා සංඝරත්නයේ ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. අද දින අප්පමාදේන සම්පාදීත කියන ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ශිෂ්ටලන්තේ පදිංචි පින්වත් නිලානී සල්ගමුව කියන පින්වත් මහත්මිය විසින්. ඒ පින්වත් මහත්මියගේ අරමුණ වෙලා තියෙන්නේ දෙවියන්ට ඒ වගේම අපගේ ගුරු දේවයන් වහන්සේ ඇතුළු මිය පරලෝකීය ඥාතීන් පින් අනුමෝදන් කරන්න. ඉතින් මුලින්ම අපි මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ඒ වගේම සක්දිවිඳුන් සතරවරන් රජදරුවන් සෙම්පත් දිව්වරු ඉෂ්ඨකාමී දිව්වරු ප්‍රදේශ භාර පළාත් භාර දිව්වරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණය අපගේ ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරවරණට සලසා දෙත්වා. දෙවියෝද උතුම් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් මේ උතුම් පිවිතුරු බුදුවදන් නැවතත් අපට සුවසේ කියවමින් ඒ භාග්‍යතුන් වහන්සේගේ උතුම් ජීවිතය පිළිබඳ අවබෝධයෙන් යුතුව හිත පහදවා ගන්නට මේ පරිවර්තන මේ බොහොම ලස්සනට සිදු කරමින් අපගේ සිත් සතන් සංවේදී වන භාෂාවකින් ඒ පරිවර්තන සිදු කළ අපගේ ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම තමයි පින්බර දෙමව්පියන්ටත් ධර්මයේ හැසිරෙන උපකාර කරන සියලු දෙනාටමත් විශේෂයෙන්ම අනගාരിക මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දරුවන්ටත් ඒ වගේම අද දවසේ මේ උතුම් ධර්ම දානමේ පින්කම සඳහා උපකාර කළ පින්වත් මහත්මයාට ශ්‍රද්ධා නාලිකාවේ කාර්ය මණ්ඩලයට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. මේ උතුම් ධහමෙන් සැනසෙන්න මේ පින්වත් සියලු දෙනාට වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්ට. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් මීට වසර 20කට පෙර මිය පරලෝකයේ ජේමිස් සල්ගමුව පින්බර පියාණන්ට ඇසිරින් සල්ගමුව මෑණියන්ට චන්දසිරි නානායක්කාර මස්සිනාට මේ පින් අනුමෝදන් වේවා. පරලෝක වශයෙන් සැපවත් වේවා සුවපත් වේවා වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්ට. ඒ වගේම තමයි අද දවසේ දායකත්වයේ දරූ සියලු පින්වතුන්ටත් ඒ වගේ ශිෂ්ටලන්තේ පජිතී පින්වත් නිලානි සල්ගමුව පින්වත් මහත්මියට ඒ වගේම සින්ඩි සහ ශානියා යන දරුවන් දෙදෙනාට ඒ වගේම නිලානි සල්ගමුව මහත්මියට
දුවාදරුවන්ට සහෝදරයන්ට මේ සඳහා උපකාර කළ සහසම්බන්ධ වුණු සැදැහැසිතින් අනුමෝදන් වුණු සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. උතුම් දහමින් සැනසෙන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් මේ උතුම් සදහම් පිළිසඳරට වැඩම කොට ඒ උත්තම ශ්‍රී සද්ධර්මය අපට කරුණාවෙන්ම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ පවසා වදාලා ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කරගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍ය අනුමෝදනාවෙන් උන්වහන්සේ සුවපත් වේවා. පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන ස්විස්ටර්ලන්තයේ පදිංචි පින්වත් නිලානි සල්ගමුව මහත්මිය ප්‍රදාන පින්වන්ත හැමදෙනාමත් පින්වන්ත ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඒ වගේම ඔබට ආරාධනා කරනවා පින්වන්ත ඔබටත් අවස්ථාව තිබෙනවා මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්ව බරපැන ලබා ගැනීමට 071 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව තොරතුරු විමසා දැනුම්වත් වෙන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. ඉතින් තුනුරුවන පාමුලටම පැමිණ ජීවිත ධර්මයෙන් ආලෝක කරගන්න ඔබට සියලු අවස්ථා උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගන්නවා. එහෙමනම් මහා සංඝරත්නය ආශිර්වාදයෙන් නැවත අපි ඔබ මුණ ගැහෙන්න. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.